Today our topic is the utility programs in an operating system. The utility programs in an operating system. Utility program කියන්නේ system software වල එක category එකක් කියලා ඔයාලට මතක ඇති. එයා utilize කරනවා computer එකේ tasks. OS එකේ task utilize කරනවා, optimize කරනවා. එතකොට operating system එක smooth run වෙනවා අපේ computer එකේ. operating system එකට ඕන කරන infrastructure background එක develop කරලා දෙන්නේ utility program වලින්. environment එක හදලා දෙන operating system එකකට හොඳට වැඩ කරන්න. ඒතර අපි මේ lesson එකේදී operating system එකක් optimize කරන්න පාවිච්චි කරන utilities මොනවද කියලා පොඩ්ඩක් highlight කරන්න යන්නේ. ඉතින් ඒකේදී අපි utility තුනක් basic utility තුනක් ගැන කතා කරනවා ටිකක් detail. අනික ඒවා නම් අපි නිකන් නම් වලින් අඳුර ගන්නවා විතරයි. Right. Our topic is the utility program is in an operating system. There are different type of utility programs are available in the operating system to optimize their functionality. There are a lot of free utility softwares are available with the modern operating systems. Following are some example for common utility programs. Right, examples. First one, backup software. මොනවද backup software කියලා කියන්නේ? දැන් ඇයි අපි computer එකේ තියෙන දේවල් backup කරන්නේ? computer එකට physical or logical මොනවා හරි security issues එන්න පුළුවන්. දැන් computer එකට එන්න පුළුවන් physical issue එකක් මම කියන්නද? සාමාන්‍යයෙන් unnecessary power drops තියෙනවානේ අපේ ගෙවල් වල. නිතරම current එක යනවා එනවා. දැන් අපි UPS එකක් වගේ device එකක් පාවිච්චි කරන්නේ නැත්නම් current එක ගිය ගමන් අපේ computer එක මොකද වෙන්නේ? එකපාර off වෙලා යනවා. මේක හොඳ නෑ අපේ computer එකේ තියෙන disk drive එකට. disk drive එක තමයි අපේ data store කරලා තියෙන important part එක. දැන් මේ වගේ physical issues ඉඳ අපේ hard disk එකට damage වෙන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන data loss වෙනවා. logical issues එන්නත් පුළුවන්. logical issues කියලා කියන්නේ such as virus, ransomware මොන හරි ඒ වගේ categories. අපි හිතමු ransomware එකක් ආවා කියලා. ransomware කියන්නේ දැන් හරි famous. ransomware එකක් අපේ computer එකට ආපුවාම අපි internet එකෙන් එක එක જાති හොයන්න බලනවා, download කරනවා, games ගන්නවා, TV series download කරනවා. නේද? එතකොට අපි ඒ වගේ දේවල් වලට ඇත්තටම official වලට වඩා unofficial site තමයි පාවිච්චි කරන්න වැඩිපුර. දැන් ඔයාලට Windows 10 official purchase කරන්න බැරි හින්දා ඔයා crack version හොයනවා. දැන් ඒවා official තියනවද? නෑ ඒවා unofficial තියෙන ඒවා. ඒ වගේ site වලින් ඔයා දේවල් download කරනකොට දැන් අපිට Netflix එකේ ගිය මොන හරි film series එකක් ඕන. මට ඒකට Netflix account එකක් නෑ. එහෙනම් මම ඒක කොහෙන් හරි torrent හරි කොහොම හරි තමයි download කරන්නේ. ඉතින් ඒ වගේ ඒවා ඇත්තටම අපේ computer එකට ඔය ransomware වගේ virus ගේන්න හේතුවක් වෙනවා. දැන් ඒ වගේ malicious software එකක් ඔය computer එකට ආපුවාම computer එකේ තියෙන file logically damage වෙනවා. ඒවා unreadable වෙනවා. hide වෙනවා සමහර වෙලාවට. encrypt වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක අපේ data අපිට පරිස්සම් කරගන්න පුළුවන් හොඳම strategy එක තමයි backup. ඉතින් backup software එකක් පාවිච්චි කරලා මට පුළුවන් මගේ computer එකේ තියෙන data backup එකක් අරගෙන secure location එකක store කරලා තියන්න. ඊට අමතරව backups වල clone කියලා part එකකුත් තියෙනවා. දැන් අපි cloning පාවිච්චි කරොත් හිතන්න මෙහෙම. ඔයාගේ computer එකේ තියෙනවා 500GB hard එකක්, hard disk එකක්. laptop එක කියලා හිතන්නකෝ. දැන් laptop එකකට තව hard disk එකක් ඇතුළට එකතු කරන්න බෑනේ, ඉඩ නැහැනේ. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා තියෙන hard එක upgrade කරන්න to 1TB. 500GB වෙනකොට මම 1TB replace කරන්න decide කරනවා. දැන් ඔයාලට පුළුවන් 1TB ගේන hard එක external මොන හරි source එකකින් laptop එකට connect කරලා
ලැප්ටොප් එකේ ඉන්ටර්නල් හાર્ඩ් එක ක්ලෝන් කරන්න අර 1 TB එකට. එතකොට ආයේ Windows දාන්න ඕනෙත් නැහැ මොකුත් නැහැ. ඒ hard disk එකට ක්ලෝන් කරලා පරණ එක ගලවලා අලුත් එක හයි කරගත්තාම තිබ්බා වගේ ආයෙ වැඩ කරගෙන යන්න පුළුවන්. හරි ඉතින් ඒ වගේ software තියෙන ඕන තරම්. backup කරගන්න පුළුවන් ඒවා free ඒවත් තියෙනවා license software තියෙනවා ඕන තරම් තියෙනවා. second one disk scanner. මම මේ කියන ගම ඔයගොල්ලෝ ලියා ගන්න මේ topic ටික නම් ටික ලියාගත්තාම ඇති. disk scanner කියන්නේ දැන් hard disk වල තියෙන සමහර errors අපි ගාව තියෙන hard drive වල සමහර වෙලාවට bad sectors හැදෙන්න පුළුවන්. bad sectors කියලා කියන්නේ data store කරන sectors damage වෙන්න පුළුවන් physically මොනවා හරි situations ඉඳ විශේෂයෙන් power case ඉඳ power failure ඉඳ unexpected power failures ඉඳ hard disk එකේ තියෙන sectors damage වෙන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ওই disk error fix කරන්න පුළුවන් scanning software එකක් through hard disk එකේ error area එක skip කරගන්න. error එක හදන්න පුළුවන් කියලා නෙමෙයි එතනදි කියන්නේ. ඒ area එක access නොකරන විදිහට reserved location එකකට අයින් කරලා තියෙනවා. එතකොට කම්පියුටර් එකේ hard disk එක තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔය low level format tools තියෙනවා error fix කරන්න. සමහර වෙලාවට hard disk වල firmware වගේ දේවල් දැන් අලුත් storage medium SSD වගේ ඒවා ගත්තොත් ඒවැ data firmware එකක තමයි store වෙලා තියෙන එක. ඒක තියෙනවා hard disk එකේ firmware එකක් වෙනවා. ඒතර ඒකත් upgrade කරන්න වෙනවා සමහර ලාවට අපිට. ඒතකොට ඔය scanning software පාවිච්චි කරන්න පුළුවන්. next one disk defragmentation. අද අපි අන්තිමට ඉගෙන ගන්නවා defragmentation. ඒකින්ද මෙතන මම ඒක explain කරන්න යන්නේ නැහැ. disk defragmentation DEFRAGMENTATION defragmentation. Another one is data compression. File load data compression. ඔය දැකලා ඇති ඔයාගේ කම්පියුටර් එකේ තියෙන සමහර files compress කරලා. ඇයි අපි file compress කරන්නේ? දැන් බලන්න මං ගාව තියෙනවා මගේ මං සමහර software තියාගෙන ඉන්නේ compress කරලා. ඔන්න බලන්න මෙන්න මේ folder එක ඇතුලේ තියෙනවා Windows crack කරන්න පාවිච්චි කරන activators වගේ. අතන මම මේ activators තියාගෙන ඉන්නේ crack ඒ crack file තියාගෙන ඉන්නේ compress කරලා. ඔයාලට පේනවා ඇති ඒක පොඩි පොත් මිටියක් වගේ icon එකකින් තමයි තියෙන්නේ. මේවා අපිට නිකන් ඕපන් කරලා තියාගන්න බෑ. අපේ වෛරස් ගාඩ් එක ඒවා ඩිටෙක්ට් කරනවා. දැන් බලන්න මම මේ crack file එක extract කරන්න යන්නේ desktop එකට. හරිද? message එකක් ආවා ඒක corrupt වුණා කියලා interrupted action එකක් ආවා. ඇයි මේ වෙලාවේ මගේ වෛරස් ගාඩ් එක ඒක block කරා. try again දුන්නට ඒක damage වෙලා තමයි copy වෙලා තියෙන්නේ මේක open කරගන්න බෑ අපිට. මේකේ icon එක එහෙම නැහැ disable. මේක open කරන්න දෙන්නේ නැහැ. Operation did not completed successful because the file contained virus or potentially unwanted software. දැන් ඒ වගේ software එකක් මම මගේ කම්පියුටර් එකේ store කරලා තියාගෙන ඉන්නේ compress කරලා. ඇයි මං compress කරලා තියාගෙන ඉන්නේ? නැත්තම් ඕක virus guard එකෙන් අල්ලනවා. එයා කම්පියුටර් එකේ සාමාන්‍යයෙන් එයාගේ scan cycle එකක් යන වෙලාවක ඕක detect වුණොත් එයා මොකද කරන්නේ? ඒක block කරනවා. ඉතින් මම virus protection වලට ගිහිල්ලා මගේ settings වලින් virus guard එක මම දැනට temporarily turn off කරගත්තොත් අර file එක මට access කරන්න පුළුවන්. unwanted file එකක් වුණාට ඒක මට ඕන නම් දැන් access කරන්න පුළුවන්. දැන් error එක එන්නේ නැහැ පේනවද? ඒක දැන් extract වුණා. ඒක දැන් මට run කරන්නත් පුළුවන්. ඒක run වෙනවා. හරි. ඉතින් මට ඔය compress පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි ඔන්න ඔය දේ. මොකද්ද? සමහර ෆයිල් වෛරස් ගාඩ් වලින් ඩිටෙක්ට් කරන හින්දා මට compress කරලා තියාගන්න වෙනවා. තව සමහර වෙලාවට මට compress කරන්න වෙනවා detail ගොඩක් තියෙන files තියෙනවා නම් ඒවැ detail මං අතින් misplace වෙයි කියලා හිතිලා සමහරවිට මං අතින් මං ගාව තියෙන file චූටි file ගොඩාක් තියෙන software එකක් මං අතින් මැකෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මට අර තියෙන ඔක්කොම ටික
කම්ප්‍රෙස් කරලා තියාගෙන ඉන්න පුළුවන්. එහෙම වුණාම මේ ෆයිල් නැති වෙයි කියලා රිස්ක් එකක් නැහැ මට. ඉතින් ඔන්න ඔය වගේ දේවල් වලට අපිට ෆයිල් කම්ප්‍රෙස් කරන්න වෙනවා මතක තියාගන්න. ෆයිල් කම්ප්‍රෙසින් කියලා අපි කියන්නේ ඒකයි. කම්ප්‍රෙස් කරන්න පුළුවන් වෙනවා. ඉතින් කම්ප්‍රෙස් කරන software තියෙනවා ගොඩක්ම common software එකක් තමයි මම ඔය දැන් open කරගෙන හිටියේ WinRAR. ඒ වගේම තව famous software එකක් තමයි 7zip. free of charge ඔයාලට download කරගන්න පුළුවන් 7zip එක. WinRAR දාලා crack කරගන්නවට වඩා 7zip එක දාගත්තාම කිසි කරදරයක් නැහැ. Next one is task manager. දැන් අපේ task manager එක අපිට ලොකු services දෙනවා. දැන් බලන්න මම task manager open කරගත්තාම මේ වෙලාවේ මගේ CPU task බලන්න ගොඩාක් run වෙනවා මේ වෙලාවේ 38.9% එකක් තමයි CPU usage එක විදිහට පෙන්වන්නේ. මම මොනවා හරි වෙන ෆයිල් එකක් access කරනකොට CPU usage එක වැඩි වෙනවා ඔයාලට පේනවා ඒක පාර. අපි හරි CPU usage එක දැක්කද ගොඩක් වැඩි වුණා. memory usage එක ගොඩක් වැඩි වුණා. disk usage එකත් වැඩි වෙනවා ඒත් එක්කම. මේක තමයි task manager. බලන්න කම්පියුටර් එකේ මේ වෙලාවේ run වෙන task කොච්චර තියෙනවද කියලා. අපිට ඕනනම් task kill කරන්න පුළුවන් මෙතනින්ම. මෙතනින් මට ඕන task එකක් දැන් your phone app එක මගේ run වෙවි තියෙනවා laptop එකේ. මට පුළුවන් මේක උඩ right click කරලා task එක end කරලා දාන්න. task එක kill කරාම ඕනම service එකක් මට මෙතනින් නවත්තන්න පුළුවන්. දැන් මගේ Chrome එකත් මට ඕන නම් මෙතනින් right click කරලා නවත්තන්න පුළුවන්. දැන් Chrome එක නැවතුවොත් එහෙම දැන් මොකද වෙන්නේ? අපි connect වෙලා ඉන්න meeting එකත් disconnect වෙලා යනවා. මේ වෙලාවේ අපිට පේනවා network access කරන speed එකකුත් පෙන්නනවා 0.34 Mbps upload download speed එකක් යනවා. වෙන මොනම app එකකටවත් internet use කරන්නේ නැහැ මේ වෙලාවේ වලට පේනවා ඇති. මේ වෙලාවේ internet කියන එක use වෙන්නේ Chrome through විතරයි. ඉතින් ඒ තමයි task manager. ඒකත් utility program එකක්. මේක මම ওই චුට්ටයි කිව්වේ මීට අමතරව performance check කරන්න පුළුවන්. application history තියෙනවා, startup program තියෙනවා, user program තියෙනවා, details, services ගොඩක් ඒවා තියෙනවා. performance ගියොත් අපේ processor use වෙන හැටි, RAM එක use වෙන හැටි, disk drive use වෙන හැටි, Wi-Fi use වෙන හැටි ඔක්කොම જાති මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. graphic use වෙන හැටි දැන් මේ වෙලාවේ මම game එකක් එහෙම ගහන්න නැති ඉඳ මගේ GPU එක විතරයි ඒ කියන්නේ Intel GPU එක විතරයි මේ වෙලාවේ පාවිච්චි වෙන්නේ. මගේ Nvidia card එකේ පාවිච්චියක් නැහැ මොනවා. හැබැයි මම මොකක් හරි game එකක් දැන් run කරලා මේ වෙලාවේ බැලුවොත් මට ওই Nvidia card එකේ usage එකකුත් බලන්න පුළුවන්. task හැම එකකම task එක manage කරනවා මේ task manager එක. ඉතින් අන්න ඒ වගේ එකක් තමයි එතනදී අපි කතා කරන්නේ. task manager. Next one. System diagnosis tool. System diagnosis tool කියන්නේ මොනවාද? දැන් network diagnosis tool තියෙනවා, ඊළඟට device diagnosis tool තියෙනවා, bluetooth diagnosis තියෙනවා, camera, speaker, microphone හැම එකක්ම අපිට diagnose කරන්න පුළුවන්. දැන් මම මේ network icon එක උඩ right click කරලා troubleshoot දුන්නොත් එයා network එකේ problem තියෙනවා නම් detect කරනවා. If you not sure then මෙතන කියනවා select the network adapter to diagnose. මෙතනින් diagnose කරන්න ඕන adapter එක select කරන්න කියනවා. දැන් මට මොනවත් එහෙම select කරන්න දෙයක් නැහැ මේක network errors නැති හින්දා. හැබැයි දැන් හිතන්නකෝ මෙහෙම ඔයාගේ ගෙදර wifi router එක තියෙනවා. සමහර වෙලාවල් වලදී ළමයි කතා කරලා මට කියලා තියෙන දෙයක් ඔය. ඔයාගේ ගෙදර wifi router එක තියෙනවා phone එකකින් internet යන්න පුළුවන්. හැබැයි laptop එකට connect කරාම මෙතන පොඩි exclamation mark එකක් වැටිලා තියෙනවා no internet access කියලා. හැබැයි router එකට connect වෙලා තියෙන්නේ. internet යන්න බෑ. සමහර වෙලාවට එහෙම error එකක් ආපුවම restart කරාමත් හරියනවා. නැත්තම් ඔයාට මෙතනින් network එක diagnose කරන්න පුළුවන් troubleshoot වලට ගිහිල්ලා. ගිහිල්ලා මෙතනින් wifi දීලා next කරා නම් එයා troubleshoot හදා ගන්නවා. දැන් මම දෙන්න යන්නේ නැහැ මොකද wifi router එකට මම මේ wifi දීලා reset කරපු ගමන් මගේ network card එක reset වෙනවා. එතකොට network connection එක off වෙලා තමයි ආයෙ on වෙන්නේ. එතකොට අපි disconnect වෙනවනේ. ඒ හින්දා මම ඒක කරන්න යන්නේ නැහැ. හැබැයි අපිට ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්. එතකොට ඔය IP configuration එකේ මොනවා හරි trouble තිබ්බොත් ඒක වෙන්නේ ගොඩක් වෙලාවට අපි ඔය mobile hotspot වලින් connect වෙලා එක එක sources වලින් internet ගිහිල්ලා router එකට connect වුණාම සමහර වෙලාවට අපේ IP address static වෙලා වගේ තිබුණොත්
ඒ වගේ වෙලාවක අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් හරියට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒවට ඩයග්නොසිස් ටූල් තියෙනවා. දැන් මට මගේ ලැප්ටොප් එකේ කැමරා එක වැඩ කරන්නේ නැතුව ගියා. කැමරා එක ටර්න් ඕෆ් වෙලා. ටර්න් ඔන් කරන්න කිසිම තැනක් පෙන්වන්නෙත් නැහැ. ඩිවයිස් මැනේජර් වලත් නැහැ. කැමරා ඇප් එකෙත් නැහැ මොනවත් නැහැ. හැබැයි මම කැමරා වලට ගිහිල්ලා කැමරා ඩයග්නොස් ටූල් එක පාවිච්චි කරලා කැමරා එක ඩයග්නොස් කරාම ඒක රීසෙට් වුණා ආපහු ඩිෆෝල්ට් ස්ටේටස් වලට කන්වර්ට් වෙලා තිබුණා. එතකොට නිකම්ම කැමරා එක වැඩ කරන්න ගත්තා. ඉතින් ඔය ඩයග්නොසිස් ටූල් ගොඩක් වෙලාවට දෙන්නේ යූසර්ට සිස්ටම් වල තියෙන ගොඩක් දේවල් ඩයග්නොස් කරගන්න. හරියට අර සමහර ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල රිසෙට් කියලා චූටි බටන් එකක් තියෙන කටුවකින් අයින්න පෑන් තුඩකින් අයින්න වගේ චූටියට. රවුටර්ස් වලත් ඕක තියෙනවා ඔයා දැකලා ඇති. රවුටර්ස් වල එහෙම චූටි සිදුරක් තියෙනවා රිසෙට් කියලා. සමහර ලාවට රවුටර් ස්ටක් වුණාම අපිට ඒක රිසෙට් කරගන්න පුළුවන් ෆැක්ටරි සෙටින්ග්ස් වලට. ගොඩාක් ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වල මේක තියෙනවා මම දැකලා තියෙනවා. ඒතර ෆැක්ටරි සෙටින්ග්ස් වලට රිසෙට් කරගත්තට පස්සේ ආයේ මුල ඉඳලම ඩිවයිස් එක සෙටප් කරගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එරර්ස් ආපුවම ඒවා ෆික්ස් කරගන්න ලේසිම විදියක් තමයි ඔය ඩයග්නොසිස්. ඒතර Windows වල ඒවා software tools විදියට දීලා තියෙනවා. System diagnosis. Next one antivirus software. අපේ කම්පියුටර් එකට ගොඩාක්ම කරදර තියෙන්නේ වෛරස් වලින්. ඇයි අපේ කම්පියුටර් එකට වෛරසස් ගොඩක් එන්නේ? අපි ගොඩක් වෙලාවට යාළුවන්ගෙන් පෙන් ඩ්‍රයිව් වගේ දේවල් ෂෙයා කරගන්නවානේ. පෙන් ඩ්‍රයිව් එක තමයි ලෝකේ තියෙන භයානකම ස්ටෝරේජ් සෝස් එක වෛරස් වගේ දේවල් බෙදන. බැරි වෙලාවත් ඔය යාළුවෙක්ගේ වෛරස් තියෙන කම්පියුටර් එකට ඔයාගේ පෙන් එක ප්ලග් කරලා රිමූව් කරලා ඔයාගේ කම්පියුටර් එකට ප්ලග් කරනකොට ඔයාගේ කම්පියුටර් එකේ වෛරස් ගාඩ් එකක් තිබ්බේ නැත්නම් ඒ වෛරසස් ඔටෝමැටිකලිම කම්පියුටර් එකට රිංගනවා. ඒක නවත්තන්න ඔයාට අර ඒ වෛරස් වගේ දේවල් ඔටෝමැටිකලි මොනිටර් කරන්න පුළුවන් මොනිටර් කෙනෙක් ඕන වෙනවා. ඉතින් එයා තමයි වෛරස් ගාඩ් එකක් කියන්නේ ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක් කියන්නේ. ඉතින් ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක් කියන්නේ යුටිලිටි ප්‍රෝග්‍රෑම් එකක් කියන එක මතක තියාගන්න. Next one. Clipboard. මොකද මේ clipboard එක කියලා කියන්නේ? ඔයාලට පුළුවන් ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ඕනම දෙයක් කොපි කරලා පේස්ට් කරන්න නැත්නම් කට් කරලා පේස්ට් කරන්න. copy to paste or cut paste. ඒවා කොපි කරගත්ත හැරි කට් කරගත්ත හැරි දේවල් කොහෙද ස්ටෝර් වෙන්නේ? පේස්ට් කරනකම්. ඒවා ස්ටෝර් වෙන තැනට තමයි අපි clipboard එක කියලා කියන්නේ. clipboard එක කියන්නේ කම්පියුටර් එකේ මේන් මෙමරියේ තියෙන ස්පෙෂල් ලොකේෂන් එකක්. ඒක යුටිලිටි සොෆ්ට්වෙයාර් එකක්. ඔයා කොපි කරගන්න හැම දෙයක්ම පේස්ට් කරනකම් මේක ස්ටෝර් වෙනවා. හැම දෙයක්ම කිව්වහම මෙහෙම දෙයක් තියෙනවා. හිතන්නකෝ ඔයා ඩෙස්ක්ටොප් එකේ තියෙන මොකක් හරි දෙයක් මම මෙන්න මේ පෙන් කියන ෆෝල්ඩර් එක කොපි කරගත්තා කියලා. මේක රයිට් ක්ලික් කරලා කොපි කරගත්තාම ඔයා කම්පියුටර් එක ෂට් ඩවුන් කරන්නේ නැත්තම් ඒ කොපි කරගත්තු එක දිගටම එයාට මතක තියෙනවා. ඒ කියන්නේ ඔයා හවස පේස්ට් කරත් දැන් කොපි කරලා තව රැය වෙලා පැය දෙක තුනකින් පේස්ට් කරත් ප්‍රශ්නයක් නැහැ කීබෝඩ් එකේ ස්ටෝර් වෙලා තියෙනවා. හැබැයි කොපි කරලා තියෙද්දි තව පාරක් මොකක් හරි කොපි කරොත් පරණ එක අමතක වෙලා අලුත් එක තමයි කොපි වෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම කොපි වෙන්නේ සිංගල් අයිටම් at a time. අයිටම් ගොඩක් එකපාර කොපි වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කොපි කරලා තියාගන්න සර්විස් එකට තමයි අපි කියන්නේ clipboard එක කියලා. ඒකත් යුටිලිටි එකක්. Next one data synchronization. 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 මොකද්ද මේ synchronize කරනවා කියලා කියන්නේ? සාමාන්‍යයෙන් synchronizing පාවිච්චි කරනවා අපිට ඩිවයිස් දෙකක තියෙන data verify කරගන්න. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් මම synchronizing වලට එක්සාම්පල් එකක් ඔයාලට කියන්නම්. අපි මේකට සාමාන්‍යයෙන් කියන්නේ sync කරනවා කියලා. කෙටියෙන් ඒ වචනේ ඔයගොල්ලන්ට මතකත් ඇති සමහර වෙලාවට sync.
ෆෝන් වල එහෙම තියෙනවා මේක. හිතන්න ඔයාගේ Google account එක ගැන. ඔයා මේ Google account එකත් එක්ක sync කරගන්නවා ඔයාගේ mobile phone එක. එතකොට sync වෙනවා contact, call history, ඊළඟට SMS, ගොඩක් જાති ෆෝන් එකේ තියෙන ඒවා සින්ක්‍රොනයිස් වෙනවා. ඒ කියන්නේ ෆෝන් එකෙත් තියෙනවා Google account එකෙත් තියෙනවා. අන්න සින්ක්‍රොනයිස්. වෙරිෆයි කරගන්න. එහෙම තියෙද්දි ඔයාගේ මේ ෆෝන් එක එකපාර වැඩ කරන්නේ නැතුව යනවා. සින්ක්‍රොනයිස් කරනවා කියන්නේ හරියට නිකන් බෑකප් එකක් අරන් තිබ්බා වගේ වැඩක්. ඔයා අලුතෙන් ෆෝන් එකක් කඩෙන් අරගෙන ආයි Google account එකට ඔයාගේ ෆෝන් එක සින්ක් කරගන්නවා. දැන් ආයි අර ෆෝන් එකේ තිබ්බ විදිහටම settings wallpaper පවා ඒ විදිහට සින්ක් කරලා තියන්න පුළුවන්. ඉතින් Android ෆෝන් පාවිච්චි කරන කට්ටිය Google account එකත් එක්ක සින්ක් කරනවා. Apple ෆෝන් පාවිච්චි කරන අය iCloud එකත් එක්ක සින්ක් කරලා තියාගන්නවා. ඔය Windows mobile පාවිච්චි කරපු කට්ටිය Microsoft account එක තමයි කනෙක්ට් කරලා තියාගන්නේ. දැන් Windows ෆෝන් පාවිච්චි වෙන්නේ නැහැනේ. නමුත් පහුගිය කාලයක් තිබුණා Windows ෆෝන් හරි ෆේමස් වෙලා තිබ්බා. හරි. එහෙම තමයි සින්ක්‍රොනයිසින් වෙන්නේ. දැන් සින්ක්‍රොනයිසේෂන් කියන්නේ යුටිලිටි එකක්. Another one, disk partitioning software. අපේ hard disk එක partition කරලා අපිට තියාගන්න පුළුවන් partitioning software through ඒකත් අපි දැන් තව පොඩ්ඩකින් ඉගෙන ගන්නවා disk partitioning. Next one, screen saver. Screen savers පාවිච්චි කරනවානේ අපි. දැන් screen saver ඉස්සර වගේ අපි screen savers පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට අපිට screen saver එකක් පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වැඩවලට. දැන් මේ තියෙන screen saver මම මෙතනින් මොකක් හරි screen saver එකක් on කරගන්නම්. ස්ක්‍රීන් සර්වර් එක on කරාම ඔයාලට පේනවා මෙන්න මෙහෙම ඉෆෙක්ට් එකක්. බබල්ස් වගේ ඉෆෙක්ට් තියෙනවා නේද? ඊට පස්සේ මේක එක එක ඉෆෙක්ට් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් ඔයාගේ ඩිස්ප්ලේ එක ස්ටැටික් නැතුව ඔයාගේ ඩිස්ප්ලේ එක මොන හරි වෙනස් වෙන දේවල් වලට නේද? වෙනස් වෙන දේවල් වලට චේන්ජ් වෙන්න පටන් ගන්නවා. 3D text ඉතින් ribbons එක එක ඒවා තියෙනවා. ඉතින් මෙහෙම එකකට චේන්ජ් වුණාම ස්ක්‍රීන් එකේ ස්ටැටික් ඇක්ෂන් එක නැවතිලා ස්ක්‍රීන් එක ඩයිනමික් වෙනවා. එතකොට අපේ ස්ක්‍රීන් එකේ පික්සල්ස් වලට හොඳයි ඒක. ස්ක්‍රීන් එකේ රූප හැදෙන්න පාවිච්චි කරනවානේ කලර් පික්සල් කලර් ඩොට් වලින් තමයි මේ ස්ක්‍රීන් හැදිලා තියෙන්නේ. එතකොට ස්ටැටික් ඉමේජ් එකක් එක දිගට ඩිස්ප්ලේ වෙලා තියෙද්දි ස්ටැටික් විදිහට ඒ පික්සල් සවුත් වෙන්න පුළුවන්. අන්න ඒක නවත්ත ගන්න තමයි ඔය ඩයිනමිකලි ඔය විදිහට වෙනස් වෙන wallpaper තෝරගන්නේ. ස්ක්‍රීන් සේවර්ස් කියලා අපි ඒවට කියනවා. ඉතින් ස්ක්‍රීන් සේවර් කියන්නේ යුටිලිටි ප්‍රෝග්‍රෑම් එකක් කියලා ඔයා මතක තියාගන්න. ඒකම. තව යුටිලිටි ප්‍රෝග්‍රෑම් එකක් විදිහට network utilities, system profile වගේ දේවලුත් තියෙනවා. අපි 10ක් විතර ලිව්වා මම හිතන්නේ. ඉතින් ඒ ඇති. ඊළඟට අපි අලුත් ටොපික් එකකට එමු. අපි කතා කරන්න යන utilities ගැන partitioning, formatting and defragmentation. ටොපික් එක ලියන්න එහෙම. partitioning, formatting and defragmentation. දැන් ඒක අපි බලන්න ඕන මොනවද partitioning කියන්නේ, මොනවද formatting කියන්නේ, මොනවද defragmentation කියන්නේ. එහෙනම් පළවෙනි ටොපික් එක ලියා ගන්න disk partitioning. right අපි බලමු මොකද්ද මේ partitioning කියන්නේ කියලා. සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එකක physically hard disk තියන්න පුළුවන් එකක් නේ. සාමාන්‍යයෙන් එකක්. මේ hard disk එක
ලොජිකල් පෝෂන්ස් වලට කඩා ගන්න වෙනවා අපිට. රීසන්ස් තියෙනවා. දැන් ඩිස්ක් එක බිෆෝ පාර්ටිෂනින් ගත්තොත් අපි බිෆෝ පාර්ටිෂනින් මෙන්න මේ වගේ ඩිස්ක් එක තියෙනවා. හරියට අපි නිකන් බිල්ඩින් එකක් රෙන්ට් එකට ගන්නවා ඇතුලේ මොනවත් නැහැ. හිස් බිල්ඩින් එකක්. එහෙනම් මේ තමයි බිෆෝ පාර්ටිෂනින්. ආෆ්ටර් පාර්ටිෂනින් හાર્ඩ් ඩිස්ක් එක මෙන්න මේ විදිහට ලොජිකල් පෝෂන්ස් වලට වෙන් වෙනවා. මේ පෝෂන් සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ අයිඩෙන්ටිෆයි කරන්නේ ඉංග්ලිෂ් ලෙටර් වලින් ඇල්ෆබෙටිකල් ඕඩර් එකට from C to Z. C D E ඔන්න ඔය ඕඩර් එකට තමයි යන්නේ. Z වෙනකන් යනවා. AB කියන දෙක රිසර්ව්ඩ්. ඒකෙන්ද අපිට AB පාවිච්චි කරන්න බෑ. ඔයාලට ඕනනම් මේක බලන්න පුළුවන්. ඔයාගේ කම්පියුටර් එකේ this PC icon එක right click කරලා manage වලට ගිහිල්ලා in manage you can select disk management. මේ තියෙන ඔයාගේ hard disk එක. hard disk එකේ තියෙන partitions. දැන් මම මගේ laptop එකට 250 SSD එකකුත් පාවිච්චි කරනවා. ඒක තමයි මම OS එක run කරන්නේ. එතකොට OS එක run කරන C කියන partition එකේ ඒ disk එකේ C වලට additional 1GB and 100MB partition දෙකකුත් හැදිලා තියෙනවා. මේවා තමයි partition. Unallocated 8MB තියෙනවා. In addition second hard disk එක D E F කියලා partition තුනකට මම බෙදාගෙන තියෙනවා. ඇයි මම partition බෙදන්නේ? මොනවාද requirement partition ඇයි අපි බෙදන්න ඕන වෙන්නේ? සාමාන්‍යයෙන් partition බෙදන්න ඕන වෙනවා to separate user and system file. user file system file separate කරන්න අපිට partition හදන්න වෙනවා. C D E කියලා අපි එහෙම separate කරගන්නවා partition නේ. ගොඩක් වෙලාවට C තමයි system වලට අපි ගන්නෙ. තව එකක් අපි දැක්ක අර disk management වල මේ operating system එක partition හදාගෙන මේ එයා හදාගෙන to meet the operating system requirement. To meet the OS requirement. operating system එක ඉල්ලන හින්දා partition කරන්න වෙනවා. සමහර වෙලාවට සමහරව install කරගන්නවා operating system එකකට වඩා වැඩියෙන් computer එකට. ඒ වගේ වෙලාවටත් ඔයාලට separate partition එකක් හදලා දෙන්න වෙනවා අනික් operating system එකට. example එකක් විදිහට Windows උත් දාලා Linux Ubuntu එකකුත් දාගන්නවා. අද Windows Ubuntu දෙකම වැඩ කරනවා. දෙකම වැඩ කරනවා කියන්නේ on වෙන වෙලාවේ select කරන්න එනවා මොකක්ද ඕන OS එක කියලා. ඕන OS එක select කරගෙන open කරන්න පුළුවන්. Windows නම් Windows, Ubuntu නම් Ubuntu. එහෙනම් to install more than one operating system. more than one operating system. operating system එකකට වඩා වැඩියෙන් install කරන්න ඕන නම් ඒත් අපිට partition කරන්න වෙනවා. ඔන්න partitioning වල concept එක. සාමාන්‍යයෙන් අලුතෙන් අපි කඩෙන් අරගෙන එන hard disk එකක් partition කරන්නම ඕන. partition කරන්න නැතුව පාවිච්චි කරන්නත් පුළුවන් single partition එකක් විදියට. එතකොට ඉතින් ඔක්කොම එක ගොඩේ. අපි අලුතෙන් laptop එහෙම කඩෙන් අරගෙන එනකොට සමහර ලාවට ඒවට Windows දාලා තියෙන්නත් ඒ විදියට. තනි partition එකයි තියෙන්නේ. 1TB hard එකම එක partition එකක්. ඉතින් එක ගොඩේ ඔක්කොම දාගෙන ඉන්නවා. හදිස්සිය හරි format කරන්න හරි ඕන වුණොත් අපිට Windows අලුතෙන් දාන්න ඕන වුණොත් data backup කරන්න තැනක් හොයන්න ගියාම එපා වෙනවා ඊට පස්සේ. ඉතින් මේ හැම partition එකක්ම drive letter එකෙන් identify කරගන්න කතාවත් තව මතක තියාගන්න. මම ඔයාලට ඒ ගමන් තව වැඩක් පෙන්නන්නම්. දැන් අපි this PC එකට ගියොත් අපේ කම්පියුටර් එකේ hard disk arrange වෙලා තියෙන විදිහනේ මේ පේන්නේ. C D E F කියලා partition හතරක් මගේ තියෙනවා. C system partition එක. ඒකේ තියෙන Windows related file. D වල මගේ personal data තියෙනවා. E වල මගේ personal data තියෙනවා. ඒ වගේම F වලත් මගේ personal data තියෙනවා.
මම මේ ඩිවයිස් මැනේජර් එකේ මේ ඩිස්ක් මැනේජ්මන්ට් වලට ගිහිල්ලා මේ D කියන පාර්ටිෂන් එක උඩ රයිට් ක්ලික් කරලා ඒක තියෙනවා බලන්න එක්ස්ටෙන්ඩ් ස්ට්‍රිං ඩිලීට් එක જાති තියෙනවා. ඕන්න මට මේ පාර්ටිෂන් එක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙන එකකින් කෑල්ලක් එකතු කරලා පාර්ටිෂන් එක ලොකු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මට මේ පාර්ටිෂන් එක ආයෙ කඩලා වෙන් කරගන්න පුළුවන් දෙකකට. ඩිලීට් කරන්නත් පුළුවන්, ෆෝමැට් කරන්නත් පුළුවන්. ඒවා ඉතින් කරන්න යන්න එපා. ඔයාගේ data නැති වෙයි එතකොට. මම වෙන වැඩක් පෙන්නන්නම්. ඔයාලට මේ change drive letter and path වලින් ඔයාලට පේනවා ඇති ඒකේ drive letter එක D නේ තියෙන්නේ. මම මේක remove කරනවා. drive letter එක remove කරනවා. දැන් drive letter එකක් නැහැ. new volume එකට drive letter එකක් නැහැ. 300 GB මගේ partition එකක් තිබුණා. drive letter එකක් නැහැ. දැන් බලන්න මේ drive එක පෙන්නනවාද කියලා this PC වල. this PC වල drive එක loss. ඉතින් ඔයාලට පුළුවන් partition එකක් පිටින්ම hide කරලා තියන්න ඕම. දැන් ඔයා කාට හරි limited account එකක් නම් දෙන්නේ ඔයා admin account එකක් හදාගෙන. එතකොට ඒගොල්ලොන්ට device manager ගිහිල්ලා ඔය වැඩේ කරන්නත් බෑනේ. එතකොට ඔයාගේ partition එක full safe. කාටවත් පේන්නේ නැහැ ඒක. admin account එක උනත් ඉතින් කෙනෙක් හිතන්නේ නැහැනේ ඔයාගේ partition එකෙන් කැලලක් ඔයා මෙහෙම හංගලා ඇති කියලා. නේද? ඉතින් හැබැයි ඔයාගේ data වලට මොනවත් වෙන්නේ නැහැ මේ වැඩේ කරා කියලා. ඔයා ආපහු මේ partition එක උඩ right click කරලා change drive and letter path වලට ගිහිල්ලා මෙතනින් drive letter එකක් add කරගත්තාම ඔයාලට පේනවාද මෙතන drive letter තියෙනවා Z වෙනකන් ඕන එකක් add කරන්න පුළුවන්. මේකේ නැත්තේ C ඊට පස්සේ EF කියන තුන විතරයි නැත්තේ මේකේ. ඒක දැනටම use කරලානේ තියෙන්නේ. ඔයාලට ඕන AB උනත් දාන්න පුළුවන්. AB කියන එක ඉස්සර floppy disk වලට reserve වෙලා තිබ්බ හින්දා තමයි තාමත් traditional C වලින් device පටන් ගන්නෙ. ඉතින් අපි මේක තිබ්බේ D හින්දා මම D ම add කරන්නම්. D කියලා දාලා OK කරගන්නවා. දැන් මේක drive letter එක add වුණා. දැන් අපි ගිහිල්ලා බැලුවොත් අපේ this PC refresh කරලා ඔයාලට පේනවා ඇති ඒ drive එක හැමම ආවා. ඒකේ data වලට මොනවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ওই data මකන වැඩක් නෙමෙයිනේ කරේ. අර මතකද last week එකේ අපි බැලුවා file එකක extension එක වෙනස් කරාම OS එකට ඒක අඳුර ගන්න බැරි වුණා. ඒ වගේ තමයි මේකෙත් වෙන්නේ. drive letter එක වෙනස් කරාම OS එකට බැරි වෙනවා මේ drive එක identify කරගන්න. අපිට open කරලා දෙන්න බෑ OS එකට. ඒකින්ද OS එක සද්ද නැතුව ඉන්නවා. එහෙම drive එකක් නැහැ කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඇත්තටම එහෙම drive එකක් තියෙනවා. ඉතින් ඒව මතක තියාගන්න ওই වැඩිපුර දේවල් ටිකක් මම කිව්වේ. Right, topic is this partitioning. A single hard drive is divided into many portions is called disk partitioning. Normally, partitioning could also be performed at the time when a hard disk is configured for the first time. Right, then partition එකක් කරන්න ඕන වෙන්නේ ඇයි? Why do we need partitioning? Next one, why do we need partitioning? ඇයි අපිට partitioning ඕන වෙන්නේ? First one, to separate user file and system file. User file and system file separate කරන්න අපිට මේක ඕන වෙනවා. User file and system file. Next one, to meet the requirement of the operating system. Third one, to install more than one operating system. New paragraph. In Windows operating system, each partition can identify uniquely using drive letters from C to Z.
දැන් ඔයාලට පුළුවන් ඇඳගන්න before partitioning and after partitioning diagram දෙක. ඒතර before partitioning වලදී hard disk එක කොහොමද පේන්න තියෙන්නේ? after partitioning කොහොමද hard disk එක පේන්න තියෙන්නේ කියලා ඒකේ තියෙනවා. before partitioning මුකුත් නැහැ. අපි නිකන් building එකක් rent එකට ගත්තාම building එක ඇතුලේ මුකුත් නැහැ. හිස් building එක. එතකොට ඔයාලට මේ building එක ඇතුලේ මොනවා හරි වැඩක් කරන්න ඕන නම් ඔයාලට building එක ඇතුලේ මොනවා හරි partition කරන්න වෙනවනේ. aluminium fabrications කරන්න වෙනවනේ. එහෙම කරලා partition කරලා තමයි අපි ඒක ඇතුලේ මොකක් හරි වැඩක් පටන් ගන්න. ඉතින් separate කරන එකට තමයි මේ partitioning කියලා කියන්නේ. මේක ඇත්තටම මේ permanent කරන වැඩක් නෙමෙයි, මේක temporary කරන වැඩක්. එතකොට මේ temporarily ඔයා මේක partition කරගත්තාම ඔයාගේ අර data වෙන වෙනම පොඩ්ඩක් manage කරගන්න පුළුවන්. නැත්නම් ඔක්කොම එක ගොඩේ. ඒ diagram එක අඳගන්න. ඉතින් මේ partitioning එක්කම ඊළඟට අපි කතා කරන්න ඕන දේ තමයි disk formatting. අපි formatting ගැන පොඩ්ඩක් කලිනුත් කතා කරා. ෆයිල් සිස්ටම් කතා කරනකොට NTFS FAT වගේ දේවල්. මොකද්ද මේ formatting කියන්නේ? දැන් මම මේ diagram එක තව ටිකක් මෙහෙට ගෙනියනවා. දැන් after partitioning මේ වගේනේ තියෙන්නේ. එතකොට මම මේකම ආපහු rename කරගන්නවා before formatting කියලා. දැන් partition කරාට පස්සේ format කරන්න කලින් මේක hard එක තියෙන්නේ මෙහෙමයි. before formatting. format කරන්න කලින් hard එක තියෙන්නේ මෙහෙමයි. මොකද මේ format කරනවා කියන්නේ? දැන් මම building එකක් rent කරලා building එක ඇතුලේ building එක මේ building එක ඇතුලේ මම partition කරගන්නවා මෙහෙම. හරි. building එක partition කරලා ඔන්න මේක ඇතුළට මම table එකක් දාලා chair එකක් තියලා cupboard එකක් දාලා photocopy machine එකක් දාලා මෙතන board එකක් ගන්නවා manager කියලා. මෙතන දොර තියෙනවා දොර ගාව මම මෙහෙම මේසයක් දාලා මෙතන reception. මෙතන office එකේ staff එක ඉන්නවා. මෙතන ඒගොල්ලොන්ගේ store මම මේක organize කරනවානේ ඇතුළ මෙන්න මේ විදිහට. partition කරනවා කියන්නේ බෙදනවට. ඕගනයිස් කරනවට තමයි ෆෝමැට් කරනවා කියන්නේ. ෆෝමැට් කරාට පස්සේ තමයි මේකේ data process කරන්න පටන් ගන්න පුළුවන් වෙන්නේ. data දාන්න පුළුවන් වෙන්නේ. එතකම් බෑ. එහෙනම් partition කරාට පස්සේ hard disk එකක් use කරන්න නම් ෆෝමැට් කරන්න ඕන. ඒතර ෆෝමැට් කරද්දී formatting technique පාවිච්චි කරනවා එක එක operating system. ඔයාලට මතක ඇති අපි ෆෝමැට් කරගත්තා NTFS New Technology File System වලින් FAT file system වලින් EXT Razor format වුණාම මේ partition වලට මොකද වෙන්නේ? දැන් මේව තිබ්බ partition C D E කියලා partitions තියෙනවානේ මෙහෙම. මේ partition table එකක් විදිහට හදා ගන්නවා. මේකට අපි allocation table එකක් කියලා කියනවා. දැන් මේ data store කරන්න පුළුවන් මේ වෙන වෙනම separate මේ හැම sector එකකම data store කරන්න පුළුවන්. ඔන්නෝම හදා ගන්නවා partition එක ඇතුලේ table එකක්. ඒක තමයි ඔය formatting කියලා අපි කියන්නේ. ගොඩාක් device අලුතෙන් කඩෙන් ගත්ත ගමන් අපිට use කරන්න කලින් format කරන්න වෙනවා. example එකක් විදිහට floppy disk ඉස්සර තිබුණේවා CD DVD වගේ ඒවා format කරන්න ඕන. format කරලා තමයි අපි write කරන්නේ ඒවා ඇතුළට. ඊට පස්සේ hard disk හැම එකක්ම වගේ අපිට format කරන්න වෙනවා. හැබැයි pen drive වගේ ඒවා අපි format කරන්නේ නැහැ. කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒවා pre formatted විදිහට තමයි එන්නේ. pen drive එකක් අපිට කඩෙන් ගෙනාවු ගමන් memory card එකක් කඩෙන් ගෙනාවු ගමන් access කරන්න පුළුවන්. හැබැයි unallocated විදිහට allocation table හදන්න නැතුව තියෙනවා hard disk SSD කඩෙන් ගන්නකොටත් ගොඩක් වෙලාවට unallocated තියෙන්නේ. ඉතින් ඒවා අපිට format කරලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. format කරාම වෙන්නේ මොකද්ද? data store කරන්න පුළුවන් structure එකක් හැදෙනවා. දැන් after formatting මෙන්න මේ විදිහට තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. topic එක අපි ලියාගමු disk formatting. A hard disk cannot be used once partitioning is completed.
we need to format each of the drive individually. Some drives such as USB, flash drive and memory cards come as pre-formatted and they can be used directly without formatting. Every time we perform formatting, the data in the drive would be deleted. Right. දැන් ඔය ඇඳගන්න before formatting and after formatting. ඔයාගේ text book එකේ ඔක තව ටිකක් ලස්සනට තියෙනවා මම ඇඳට වඩා. මේ තියෙන්නේ partition එක ඇතුලේ format කරාම sectors හැදිලා තියෙන හැටි. දැන් ඊළඟට දැන් අපි format කරපු hard disk එකක් ගත්තොත් මම දැන් single partition එකක් විදිහට ඒක ගන්නම්. නැත්තම් clear මදි වෙනවා. දැන් මේක ඇතුලේ data store වෙනවනේ මෙන්න මෙහෙම. දැන් මෙහෙම track හැදිලා මේකේ table එකක් තමයි design වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ table එක ඇතුලේ මේ table එක ඇතුලේ data store වෙනවා. මේ දැන් hard disk එකක් වගේ එකක් නම් හයියෙන් කැරකෙන ගමන් තියෙන disk එක. හරි එහෙම නැතත් data randomly තමයි මේවට store කරන්නේ. අපි අර කතා කරේ random access කියන concept එක. එතකොට data store වෙන්නේ මේ තියෙන sectors ඇතුළට randomly. එකක් මේකේ දැන් මම මේ store කරන්නේ එක සින්දුවක් කියලා හිතන්නකෝ. එතකොට මේ සින්දුව store වෙනවා මේ වගේ sectors 500ක විතර store වෙනවා සින්දුව. ඒ තරම් චූටි sect එකක් කියන එක. sect එකක චූටි data එකක් තියෙන්නේ. දැන් ඔන්න සින්දුව store වෙලා තියෙනවා. එතකොට මේ සින්දුවේ පළවෙනි ෆයිල් එක මෙතන වෙන්න ඇති. දෙවෙනි එක මේක වෙන්න ඇති. තුන මේක, හතර මේක, පහ මේක, හය මේක, හත මේක, අට මේක. ඔහොම තමයි data store වෙලා තියෙන්නේ. දැන් මේ data access කරන්න ගියාම operating system එක මේකට access කරන්න ගියාම operating system එකට සිද්ධ වෙනවා හරි මේක access කරන්න ගියාම operating system එකට සිද්ධ වෙනවා මේවා ටික පිළිවෙලට sort කරගන්න 1 2 3 4 5 6 විදියට ඔහොම sort කරගන්න සිද්ධ වෙනවා. එහෙම sort කරගෙන ඊට පස්සේ හරි එහෙම sort කරගෙන ඊට පස්සේ OS එක ඊට පස්සේ තමයි සින්දුව play කරන්නේ. දැන් operating system එකට ලොකු task එකක් operating system එකට කරන්න වෙනවා මේ ෆයිල් ටික පිළිවෙලට හදාගන්න. ඉතින් එතකොට කම්පියුටර් එක ස්ලෝ වෙනවා ඒ වෙලාවේ. එක ෆයිල් එකක් නෙමෙයි ඔය වගේ ෆයිල්ස් ගොඩාක් තියෙනවනේ. ඉතින් අපිට ඊළඟට කතා කරන්න තියෙන process එක තමයි එහෙනම් මේ වැඩේ නවත්ත ගන්න මොකද්ද තියෙන utility එක? Defragmentation. Next one. Next topic is defragmentation. Disk defragmentation. Right. දැන් අපේ කම්පියුටර් එකේ මේ defragmentation option එක තියෙනවා. දැන් මම ඔයාලට කලින් පෙන්නුවානේ partitioning formatting. format මම කරලා පෙන්නන්න ගියේ නෑ උනට එතන format එකක් තිබ්බනේ. Defragmentation කියන එක මෙතන defragment and optimize drives. දැන් සාමාන්‍යයෙන් මේ defragmentation process එක default settings විදිහට තියෙන්නේ change settings වලට ගිහිල්ලා බැලුවොත් මේකේ තියෙනවා frequency weekly analyze කරනවා මගේ hard disk එක. දැන් අපි මේක auto schedule කරලා නැතුව තිබ්බා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ schedule optimization off කරලා තිබ්බා කියලා හිතන්නකෝ. දැන් ටික දවසක් යනකොට මෙන්න මේවා fragmented percentage එක වැඩි වෙන්න පටන් ගන්නවා. හරි මේවා fragmented percentage එක වැඩි වෙන්න පටන් ගන්නවා ටික. දැන් ඔයා ඔය defragmentation schedule කරලා තිබ්බාම කම්පියුටර් එක idle වෙලාවට එයා automaticallyම කම්පියුටර් එක optimize කරනවා. කොහොමද? එයා ඉස්සෙල්ලාම මේ හැම partition එකක්ම දැන් මගේ SSD එක C කියන partition එක ඇත්තටම analyze කරන්න දෙයක් නැහැ. ඒක කොහොමත් optimize වෙලා තියෙන එක. D කියන partition එක ගත්තොත් මම analyze කරලා බැලුවොත් ඒක zero fragmented. ඒ කියන්නේ ඒක ඇත්තටම optimize කරන්න දෙයක් නැහැ. E කියන partition එක analyze කරොත් also zero fragmented. optimize කරන්න දෙයක් නැහැ ඒකේ.
F කියන පාර්ටිෂන් එක ඇනලයිස් කරොත් ඒත් ඇනලයිස් වෙනවා. ඩේටා ගොඩක් තියෙන හින්දා මේ චුට්ටක් වෙලා වැඩියෙන් යන්නේ. ඒකෙත් ඔප්ටිමයිස් කරන්න දෙයක් නැහැ ඇත්තටම. හැබැයි මම මේක ටර්න් ඕෆ් කරලා තිබුණා නම් මේ ෂෙඩියුල් එක වැඩි කාලයක් යනකොට ටික ටික ෆ්‍රැග්මන්ටඩ් කියන්නේ ওই විදිහට කැඩිලා තියෙන ඒවා. ෆ්‍රැග්මන්ටඩ් ෆයිල්ස් හැමතැනම යන්න පුළුවන්. හැමතැනම තියෙන්න පුළුවන්. එතකොට ওই ෆ්‍රැග්මන්ටඩ් පර්සන්ටේජ් එක වැඩි වෙනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවක ඔයාලට පුළුවන් ඔප්ටිමයිස් මැනුවල් දාන්න. කොහොමත් ඔයා ඔටෝ දාලා තිබ්බාම කිසි ගැටලුවක් නැහැ. නැත්තම් මාස දෙක තුනකට සැරයක් මැනුවල් දාන්න. දැන් මගේ වීක්ලිනේ තියෙන්නේ වීක්ලි නෙමෙයි මන්ත්ලි වන්ස් අ මන්ත් වගේ තිබ්බනම් ඇති ඔප්ටිමයිස් වෙන එක. මොකද අපි දවස ගානේ data bulk process කරන්න දාන්නේ නැහැනේ කම්පියුටර් එකට. අපි ඉතින් ඔය කම්පියුටර් එකට අලුතෙන් දැම්මොත් ෆිල්ම් එකක් සින්දු ටිකක් කොපි කරොත් නේද? ඒ ඇරෙන්න මොනවද ලොකු දෙයක් කරන්නේ නැහැ නේද? ඒ හින්දා ලොකුවට ඔප්ටිමයිස් කරන්න දෙයක් අපිට හිටින්නේ නැහැ. අපේ C තමයි ගොඩක් වෙලාවට ඔප්ටිමයිස් කරන්න වෙන්නේ. ඉතින් C වලට SSD එකක් වගේ යූස් කරනවා නම් ඒත් ලොකුවට ඔප්ටිමයිස් කරන්න ඕන නැහැ. ඒවා කොහොමත් බෙස්ට් ඇනලයිස් මෙතඩ් එකකින් ඇලොකේට් කරගෙන තමයි ඩේටා ස්ටෝර් කරලා තියාගෙන ඉන්නේ. ඒකින්ද ඒක ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඉතින් ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ එතකොට මොකද්ද? මේක ඩිෆ්‍රැග්මන්ට් කරලා ඉවර වෙනකොට මේ හાર્ඩ් ඩිස්ක් එකේ තැන තිබ්බ ෆයිල් ටික මොකද කරගන්නේ ඩිෆ්‍රැග්මන්ටේෂන් process එකෙන්? when after defragment sorry after defragment දැන් after defragment අර ෆයිල්ස් අට තැන තිබ්බාට ඩිෆ්‍රැග්මන්ටේෂන් process එකෙන් පස්සේ එයා මොකද කරන්නේ ළඟ ඒවට දාගන්නවා. ඔන්නෝම දාගන්නවා. දැන් කම්පියුටර් එකට මේ ටික ටක් ගාලා රීඩ් කරන්න පුළුවන්. ඒ එක ළඟනේ තියෙන්නේ. එතකොට ඔප්ටිමයිස් වෙනවා. ඒ තමයි යුටිලිටි වල ටාස්ක් එක. රයිට් අපි ලියා ගමු. ටොපික් එක defragmentation. The operating system splits a files into several portions and save them in different places in the disk drive. It takes longer time to read the file and also reduce speed of the computer. New paragraph. This defragmentation is the process of rearranging the fragmented data on a volume. දැන් එහෙම රීඅරේන්ජ් කරගත්තට පස්සේ අපිට efficiency එක කම්පියුටර් එකේ වැඩි වෙනවා. එතකොට ඔන්න මම before defragment and after defragment diagram එක ඔය දීලා තියෙන්නේ. මේකට ලියා ගන්නවා before defragmentation කියලා. and මේක after defragmentation. මේ දෙක ඇඳගන්න. එතකොට ඔය අපි කතා කරේ utility programs තුනක් ගැන partitioning, formatting and defragmentation තුනයි.
ඒතර පාර්ටිෂනින් කියලා කිව්වේ අපි hard disk එකක් මේ තුනම related hard disk එකක් එක්ක storage medium එකමයි related. disk එක store කරන්න ඕන separate location හදනවට අපි කියනවා partitioning. ඒවා ඇතුලේ store කරන්න ඕන කරන environment එක හදනවට කියනවා formatting. ඊළඟට store කරන policy එක තමයි defragmentation කියන්නේ. එතකොට defragmentation එකේදී files අපි කියන fragmented files එක දිගට තියාගත්තට පස්සේ file access කරන්න ලේසි වෙනවා operating system එකට. ඉතින් OS lesson එකේ file handling ගැන මම ඕගොල්ලන්ට කියලා දුන්නා file management වලදීම. එතකොට සාමාන්‍යයෙන් operating system එකක් file name extension කියලා දෙකකින් තමයි file එකක් manage කරන්නේ. එතකොට හැම file එකකම additionally detail save කරගන්න operating system එක. සාමාන්‍යයෙන් operating system එකක් save කරන detail විදිහට file එක date and time නේද අපි file එක right click කරලා properties බැලුවොත් මේ ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට computer එකේ අපි file delete කරන්නේ කොහොමද paste කරන්නේ කොහොමද copy කරන්නේ කොහොමද ඒ වගේ ඒවත් මේකේ බලන්න ඕන. හරිද? ඉතින් ඒ ටික අපි සාමාන්‍යයෙන් practical lesson එකක් විදිහට තමයි බලන්නේ. ඔයා මතක තියාගන්න ඕන අපේ computer එකේ අපි දැන් මේ බලපු lesson ටිකත් එක්ක operating system එක main task මොනවද? ඊළඟට operating system එකක් එක්ක related utility application මොනවද කියන එක තමයි basically ඔයා මතක තියාගන්න ඕන දේවල්.